ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තගත් ඇත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම තිලිනී නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අප්‍රේල් 25න් පසු සමාජයෙන් කොරෝනා ආසාදිතයන් නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි. යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්. සජිත් මහරෑ සේවයට යළිත් සැරසෙයි. අපි රටේ වගකීම බාරගත්තාම රෑ 12ට ඇවිල්ලා සොයිසපුර පිරිසිදු භාවය විපරම් කරලා බලන අවස්ථා තමුන්නාසලට අහන්නට ලැබේ. ගංජා කිලෝ 10ක් සමග අනුරපුරයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5 පනී. ගුවන්තොටුපළ විවෘත කිරීමේදී COVID-19 වෛරසය මෙරටට පැමිණීමේ අවධානමක් ඇති බැවින් තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංග මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 25 වෙනිදා සිට මේ දක්වා සමාජය තුළින් රෝගීන් වාර්තා වී නොමැති බවයි. අපේ ශ්‍රී ලංකා භූමිය තුලින් COVID-19 රෝගීන් හමුවන්නේ නැහැ. මෙසේ දැන් හමු නොවුණු තත්ත්වය අප්‍රේල් 25 ඉඳලා මේ දක්වා දීර්ඝ කාලයක් පවත්වාගෙන යනවා. රෝගීන් තවම සුළු පිරිසක් නාවික හමුදාවෙන් හමු වෙනවා. එයත් නොබෝ කාලයකින් අවසන් වෙයි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් ආසාදිත තත්ත්වයන් හමු වෙනවා. අපිට නියම ආකාරයට හිමි සංඛ්‍යාව නාවික හමුදාවේ කොටස අයින් කරොත් විදේශගතව සිට පැමිණෙන අයගේ කොටස අයින් කරොත් එහෙම 313ක් වැනි සුළු සංඛ්‍යාවක්. මේ COVID-19 වසංගත කාලය අවසානයත් එක්ක අපි මාර්ගෝපදේශ 46ක් රටට හඳුන්වා දුන්නා. මේ මාර්ගෝපදේශ වලින් අපි ප්‍රධාන කාරණා 3ක් ඉලක්ක කරා. සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලීභාවය සහ අපේ අත්වල පිරිසුදුකම කියන තුන. අපට පෙනී යනවා ජනතාව මේ කාරණා ගැන එතරම් සැලකිල්ල නොදක්වා කටයුතු කිරීම. මේ සැලු වීම තුල ගැටලුව වන්නේ නැවත වතාවක් අපි රට විවෘත කරනකොට ගුවන්තොටුපළ විවෘත කරන විට නැවත වෛරසය රටට ඇතුල් වීමේ අවදානම තුල අපිට තියෙන ප්‍රධානම අවිය තමයි නැවතත් ඒ වෛරසය සමාජ සම්ප්‍රේෂණයක් බව දක්වා වළක්වා ගැනීම සඳහා සමස්ත ජනතාව විසින් මේ කියන චර්යාත්මක වෙනස දිගටම පවත්වා ගැනීම. ඒ අවදානම අවම කර ගැනීමේ වගකීම සමස්ත ජනතාවට හිමි වෙනවා. මේක ඇත්ත වශයෙන්ම සතියකට දෙකකට මාසයකට දෙකකට නෙවෙයි දිගටම පවත්වා ගත යුතු තත්ත්වයක්. වෛරසය ආසාදිතව සිටි තවත් 17 දෙනෙකු ඊයේ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මේ වන විට COVID-19 ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ පිරිස 1619ක් දක්වා ඉහළ ගියා. පාකිස්තානයේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මේ වන විට වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා වූයේ 2014ක් ලෙසයි. තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 384ක් පමණක් වීමද විශේෂත්වයක්. මුලතිව් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සාර්ථකව අවසන් කළ නාවික හමුදා සාමාජිකයන් 223 දෙනෙක් අද පිටව ගියා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඊයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. එම පිරිස ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කළේ මෙලෙසින්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 49,915ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් සහ පරිපාලන කලාප රැසකින් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10කට ආසන්නයි. සති කිහිපයක පසුබෑමකින් පසු ඊයේ ලොව වැඩිම දෛනික COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වුණා. 47,000කට අධික ආසාදිතයින් ඊයේ රටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25,52,956ක් දක්වා ඉහළ ගියා. ඇමරිකාවේ රෝගපාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පවසන්නේ කැලිෆෝනියා ඇතුළු ප්‍රාන්ත 16ක COVID-19 ආසාදිතයින්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වන බවයි. රෝගපාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෝචි නිවේදනය කරන්නේ ඇමරිකානු පොලිසිය අත්නෝමතික ලෙස ඝාතනය කළ
ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කළු ජාතිකා වෙනුවෙන් යුක්ති ඉල්ලා සහ වර්ගවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ උද්ඝෝෂණ COVID-19 ආසාදිතින්ගේ ඉහළ යාමට හේතුව බවයි. කෙසේ වෙතත් ඊයේ අමරිකාවෙන් වාර්තා වූයේ නව පුද්ගල මරණ 663ක් පමණක් වන අතර සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,26,640ක් ලෙසින්. දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයටද COVID-19 වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එරට ඇමර්සන් කලාපයේ ආදිවාසීන් බහුතරයක්ද මාරාන්තික වෛරසය හේතුවෙන් දැඩි පීඩාවට පත් වී සිටිනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එම කලාපයේ අවම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතය වෛරසයේ ශීඝ්‍ර පැතිරීමට හේතු වී ඇති බවයි. ඊයේ ලොව වැඩිම COVID-19 මරණ සංඛ්‍යාවක් 1055ක් ලෙසින් බ්‍රසීලෙන් වාර්තා වූ අතර එරට සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව ඒ අනුව 56,000 ඉක්මවා ගියා. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 12කට අධිකයි. COVID-19 ව්‍යාප්තිය සමග බ්‍රසීලයේ වැසියන් බහුතරයක් කුසගින්න හේතුවෙන් මිය යන බවද නවතම වාර්තා පෙන්වා දෙනවා. ලතින් ඇමරිකානු කලාපයේ දෙවෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන මෙක්සිකෝව COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ පළමු කාර්තුව තුළ 17.3ක දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී සිටිනවා. අල් ජසීරා ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙන්නේ එය 1993 වසරෙන් පසු මෙක්සිකෝව මුහුණ දෙන දෙවැන්තම ආර්ථික අවපාතය බවයි. ලොව පුරා පුද්ගලයන්ගේ සිත්ගත් සංචාරක මර්මස්ථානයක් වන ප්‍රංශයේද COVID-19 දෙවන රැල්ලක අවදානමකට මේ වන විට මුහුණ දී සිටිනවා. ඊයේ දිනේදී එරටින් COVID-19 ආසාදිතින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතෙන් හඳුනා ගැනුණා. දකුණු ආසියානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයින් සහ පුද්ගල මරණ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර ඊයේ දිනේදී එරටින් නව ආසාදිතයින් 18276ක් අලුතෙන් හඳුනා ගැනුණා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ ලක්ෂ 5 අභිබවා ගියා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15689ක් ලෙසින්. මේ COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයෙක් ඩෝසරයක් ආධාරයෙන් නිවසේ සිට භූමදානය කිරීමට රැගෙන යන අයුරුයි. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන්ද නව ආසාදිතින් 21 දෙනෙක් ඊයේ අලුතෙන් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් චීනය නිවේදනය කරන්නේ බීජින් නුවරින් හඳුනාගත් ආසාදිත පොකුරේ ආශ්‍රිතයන් සහ දෙවන රැල්ල සාර්ථකව මැඩ පැවැත් වූ බවයි. දෙදහස් 11 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තරඟ පාවාදීම සම්බන්ධයෙන් තමන් සිදු කළ අනාවරණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා තමාගෙන් විමසීමක් සිදු කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මහනුවර පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අපේ රටේ තරම් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෝ ලෝකේ කොහෙවත් නැහැ. අපේ රටේ තරම් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා වලින් කොහෙවත් නැහැ. අපි ලෝක කුසලානය ගෙනාපු මිනිස්සු. අපි 20 ලෝක කුසලානය දිනපු මිනිස්සු. ඒ වගේම අපි ආසියානු කුසලානය දිනපු මිනිස්සු. හැබැයි අද අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොනතරම් දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් තරඟ පාවා දෙන්න කීප දෙනෙක් නිසා අපට ඉතිහාසයේ ලෝක කුසලානය දිනා ගන්න බෑ. මම ඇමතිවරයා හැටියට මේ අභියෝගය දැනගෙන ලෝකේ එකම රට තරඟ පාවා දීමේ පනත මගේ අමාත්‍ය ධුරය හැටියට කල මම මේක කරා. ඒ නිසා පසුගියදා ICC එකේ ප්‍රධානියා 2018 ලියුමක් එනවා ලෝකේ ටෙස්ට් ගන්න රටවල් 12 අතරින් වැඩිම තරඟ පාවා දීම දූෂණ පිළිබඳ චෝදනා තියෙන රට ලංකාව කියලා. ඒ නිසා අපි මේක කවුරු හරි කතා කරලා නැත්නම් අපේ මිනිසුන්ට ක්‍රීඩාවේ පාවෙනවා. අපි ලෝක කුසලාන ගෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ මේ තරඟ පාවා දීම වලට සම්බන්ධ කවුරු හරි ඉන්නවනම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම කතා කරේ මිත්‍රෝනි. මම පසුගියදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මම අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නා. මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ප්‍රධානියා එතුමා මට දුරකථනයෙන් කතා කරලා ඒ තොරතුරු මගෙන් ඇහුවා. එතුමා මට ඊයේ ඊමේල් පණිවිඩයක් කියලා තිබුණා. මම අද එතුමාට උත්තරයක් යවනවා. ඒ සියලු තොරතුරු සඳහන් කරලා පරීක්ෂණ තියන්න. ඒ අනුව දේශීය මට්ටමෙනුත් ජාත්‍යන්තර මට්ටමෙනුත් මේ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මට ඕනේ තව පාරක් ලෝක කුසලානේ ලංකාව දිනන්න ඕනේ. එක පාරක් නෙවෙයි පිට ලෝක කුසලාන අපි දිනන්න ඕනේ. අපිට දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒකට අවශ්‍ය පහසුකම් අපිට තියෙනවා. එකම බාධාව තමයි මේ ක්‍රීඩාවේ තරඟ පාවා දීම. අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගංජා කිලෝග්‍රෑම් 10ක් සමග අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී රාජකාරී නිලැඳුම උපයෝගී කර ගනිමින් කාලයක් තිස්සේ අදාළ කොස්තාපල්වරයා මෙම ගංජා ජාවාරම සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයේදී. අනුරාධපුර දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ රාත්‍රී 9ට පමණ අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම කොස්තාපල්වරයා පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී යතුරුපැදියට පිටුපස අසුනට යාපතව පොහොර උරයක් තුළ පාර්සල් 5ක බහා තිබූ අදාළ ගංජා තුගය සොයාගත් බවයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවැත්තේ අනුරාධපුර සිට තලාව ප්‍රදේශයේ පදිංචි ගංජා ජාවාරමේ නිරත පුද්ගලයෙකුට මෙම පාර්සල් රැගෙන යන බවයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 46 හැවිරිදි ගල්කුළුම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු රාජකාරී සඳහා අනුයුක්ත කර ඇත්තේද අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවාසයේ ප්‍රධාන ගේට්ටුව බහරවයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහා කඩිනමින් කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලංකා බැංකු සේවක සංගමය සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පසුගිය යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකු මගින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසමක් පත් කරන ලෙස ලංකා බැංකු සේවක සංගමයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ අනුව හැකි ඉක්මනින් එම කොමිසම පත් කරන බවයි. මෙහිදී රාජ්‍ය බැංකුවල පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍යංශය පවසන්නේ රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයන් විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් පිළිබඳ වූ ගැටලුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබා දීම කමිටුවක් කරහා කඩිනමින් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බවයි. රාජ්‍ය බැංකුවල 2019 වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරිදීමනා පාරිතෝෂිකය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් නැති වූ මූල්‍ය අර්බුදයට සැලකිල්ලට ගනිමින් එම දිරිදීමනාව රාජ්‍ය බැංකු සේවකයන්ට ලබා දීමට ක්‍රියා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතාට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමනාකාරීත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන්ද ලංකා බැංකු සේවක සංගමයේ කරුණු දක්වා ඇති අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මැදිහත්ව කටයුතු කරන ලෙසයි. පූර්ව දැනුම් දීමකින් තොරව මධ්‍යම රාත්‍රියේ පැමිණ රටේ පිරිසුදුභාවය අධීක්ෂණය කරන යුගයක් තම රජයක් යටතේ ඇති කරන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පසුරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. දැන් අද දේශපාලනේ මොකක්ද තියෙන්නේ? වන්දි බට්ටයෝ හැටියට කටයුතු කරොත් ඉහළම තනතුරු ටික ලැබෙනවා. ලොක්ක වෙනුවෙන් කුලියට කහින්නට ගියොත් ඊටත් වැඩිය ඉහළ තනතුරු ලැබෙනවා. ඒ වගේම නායක කාරකාදීන් සාත්තු සප්පායම් කරන්නට ගියොත් සුපිරිම තනතුරු ටික ලැබෙනවා. දේශපාලන සංස්කෘතියේ අපි ප්‍රමුඛ ස්ථානය දෙන්නට ඕන වැඩවලට, සංවර්ධනයට, ප්‍රතිඵලවලට. ඒ වගේම රටේ සංවර්ධනය. පස්වෙනිදා ජයග්‍රහණයෙන් පසුව අපි රටේ වගකීම බාරගත්තාම තමුන්නාසලට අහන්නට ලැබෙයි රෑ 12ට ඇවිල්ලා සොයිසපුර පිරිසිදු භාවය විපරම් කරලා බලන අවස්ථා තමුන්නාසලට අහන්නට ලැබෙයි. ඒ වගේම උදේ පාන්දර 3-4ට ඇවිල්ලා තවත් ප්‍රදේශවල පෙර දැනුම් දීමකින් තොරව හරියාකාරව රාජකාරී සිදු වෙනවද නැද්ද කියන එක තමුන්නාසලට ඉදිරියට දැනේ. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. ජනාධිපතිතුමයි අගමැතිතුමා අතර ප්‍රශ්න ඇති වුණා. ඉතින් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්ද? ජනාධිපතිතුමාට බලතල වැඩි. මේක ෂේප් එකේ යන්න එපා. මෛත්‍රීපාලත් එක්ක රණ්ඩු වුණා. මාස 3ක් යනකොට කැබිනට් එකේ බලි. අපි මොනවාර යෝජනා කරුවාම මෛත්‍රීපාල විරුද්ධ වුණා. ඉතින් අපි ආණ්ඩුව වරන් දෙනවා. මේගොල්ලෝ තියාගෙන නැත්නම් අපි බලද? ආයිත් අපි රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩුව හදන්න අපි සූදානම් නැහැ. කට්ටියක් පුරලෝසුවෙන් එනවා කාව කට්ටියක් අලියෙන් එනවා. පුරලෝසුවට දුරගත නැවතුමක් ගත්තම කියනවා දැන් ක්‍රියා විරහිත වියද. 103 අයලනික මංගල කීම ගැන අනානා හොටු පෙරපෙරයි. මංගල සමරවීරගේ දේශපාලන නික්මයාම පිළිපිය නොහැකි හිස්තැන කොම්රේඩ් සුනිල් හඳුන්නේ. දැන් කොහොමද මේ තියෙන සහවාස? අර මලිට ගහනකොට චන්දරාට ඇවෙනවා වගේ මංගල යනකොට සුනිල් හඳුන්නේ තියනවා.
සජිත් ප්‍රේමදාස මැතිතුමාව අතෙන් ඇද්දා කකුලෙන් ඇද්දා කනෙන් ඇද්දා මෙතනම ඇද්දා. මට දන්නේ නැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගිය අවුරුද්දේ 2018 අර රාජපක්ෂ උන්නේ අපේ ආණ්ඩුව ඔර්ග කරගෙන කියන්නේ පොඩක් දවස් 52ක් ඒ කාලේ මට මණ්ඩ කාලේ කිව්වා 10 15 විතර කිව්වා කොහොමරි මනෝගණේෂන් මනෝ ගිහිල්ලා මේ සජිත් එකරන් එන්න අගමැති පුටේ වාඩි කරමු බලය ගන්න කියලා ආණ්ඩුව ගන්න කියලා. අපි තමයි ඇත්තටම එක්සත් ජාතික පාක්ෂිකයෝ බහුතරයක් ඉන්නේ අපි ගාව මේ ඔක්කොම එක්සත් ජාතික පාක්ෂිකයෝ. නමුත් ඒ ඔක්කොම ඉන්නේ සමගි ජන බලවේගයේ. ඒක හන්දා අපි එක්සත් ජාතික පක්ෂය කියලා මේ පාරේ ඉල්ලන 14ත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. අපි තනියම තමයි ආණ්ඩුව පිටන්නේ. අද එක්සත් ජාතික පක්ෂය කෑලි වලට කැඩිලා ඔවුන් එන කොටා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය එක් පැත්තක් අනිත් අයට නඩු දානවා. අනිත් අය පක්ෂයෙන් එලවනවා. ඉතින් අනිත් අය උසාවි යනවා. ඉතින් මේ විදිහේ විශාල කලබගෑනියක් එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙලා තියෙනවා. ඒ නිසා දැන් අවස්ථාවක් තියෙනවා අපිත් සමග අත්වැල් බැඳගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවලා 3-2 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ආධාර වෙන්න. මෛත්‍රීට ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න. අපි සන්දානයක් කරලා ගැහුවට සන්දානයේ කිසිම තැනක කියලා නැහැ. ඒගොල්ලන්ට ඇමතිකම් දෙන්න ඒගොල්ලන්ට තනතුරු දෙනවයි කියලා. මෛත්‍රීපාල කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි විදිහේ. මං හිතන් හිටියා දැන් සන්දාන ගත වුණත් මෛත්‍රීපාල ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපෙන් ඉල්ලන එකක් නැහැ කියලා. මෙන්න යකෝ සන්දානයේ නාම යෝජනා දෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනික් අයට එස්සෙල්ලාම ඇවිල්ලා අස්සම් කරේ මෛත්‍රීපාල ලොක්කා. ඔරෙන් අස්සම් කරා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ තරහ කරනවා. මම දැක්ක ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේව ටෙලිෆෝන් එකක් උස්සලා කියනවා ඡන්දෙදී ඔර්ලෝසුවට ඡන්ද දෙන්න කියලා. දැන් ඉතින් ඔර්ලෝසුවයි ටෙලිෆෝන් එකයි මාරු වෙන කාට පුළුවන්ද කියන්නේ මේ රටක් කරන් පාලනය කරන්න. ශ්‍රී ලංකාව කෘෂි කර්මාන්තයට ප්‍රමුඛ ස්ථානයක් දී ඇති රටක් ලෙස ඒ ආශ්‍රිතව පැන නගින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම බලධාරීන්ට මගහැරිය නොහැකි වගකීමක්. එලෙස බලධාරීන්ගේ අවධානය නොපමාව යොමු විය යුතු ගැටලුවක් පිළිබඳ අම්පාර කල්මුණී ප්‍රදේශයෙන් වාර්තා වනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ කරහවපත්තු ප්‍රදේශයේ ගොවීන් මෙවර කුඹුරු අක්කර 5000ක පමණ වීවකා කළේ පසුගිය සමයේදී සිය ජීවිකාව කර ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ ආර්ථික අපහසුතාද මගහැර ගැනීමේ අරමුණෙන්. මෙවර එම ප්‍රදේශයේ සාර්ථක අස්වැන්නක් ලැබුණද එම කුඹුරු ජලයෙන් යටවීම හේතුවෙන් අස්වැන්න නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. කොරෝනා උවදුරත් සමග රටේ කුෂි ආර්ථිකය නැංවීම සඳහා දිගාමණලේ ගොවි ජනතාව අක්කර දහස් ගණනක වී වගා කර තිබෙනවා. කල්මුනේ කරහවපත්තු ප්‍රදේශයේ ජනතාවද අක්කර 5000ක වී වගා කර තිබුණත් ජලයේ යටවීම නිසා තම අස්වැන්න නෙලා ගැනීමට නොහැකි සිටින බව එම ප්‍රදේශයේ කළ සංචාරයේදී අපට දැක ගැනීමට හැකි වුණා. කිත්තන්ගේ කලපුවේ ජලය පිරීමත් සමග එම ජලයෙන් සිය කුඹුරු යට වී ඇති බව ගොවීන් පෙන්වා දෙනවා. කුඹුරු අක්කර 50000ක් විතර වතුරින් යට වෙලා තියෙනවා. මේ කුඹුරු ඔක්කොම පැලවිලා තියෙන්නේ. කල්මුනේ කරවහපත්තු කුඹුරු යායේ කුඹුරු වතුරට යට වෙලා විනාශ වී තිබෙනවා. මේ කුඹුරු වැපරුවේ ගොඩාක් දුක් මාන්සි වෙලා ගොවීන් පවසන්නේ මෙලෙස පිරී ඇති ජලය බැස යාමට නම් කල්ලඩි මෝයකට පුළුල් කළ යුතු බවයි. මේ වතුර බස්ස ගන්න මඩගලපු දිස්ත්‍රික්කයේ කල්ලඩි මොහොතු වාරින් එකේ කපලා තමයි මේ වතුර බස්සන්න ඕනේ. ඒක බැස්සුවොත් තමයි මේක ගොඩ ගන්න පුළුවන්. අඩි 1මාර සිට 3ක් වෙනකම් වතුර පිරලා තියෙනවා. ඒ නිසා කොමාරේ මට කලපු මොහොතු වාරන් කපන්න වැඩ කරන්න කියලා අපි කරනාවෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරිය දැනුවත් කළද එම ප්‍රදේශයේ ධීවරයින්ගේ විරෝධතා එල්ලවීම හේතුවෙන් කල්ලඩි මෝය පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බව ඇය පෙන්වා දී තිබෙනවා. දැඩි පරිශ්‍රමයක් දරා වගා කෙරෙනු කුඹුරුවල අස්වැන්න නෙලා ගැනීමට පමණක් ඉතිරිව තිබියදී මෙලෙස ජලයෙන් යටවීම හේතුවෙන් අසරණ වී සිටින කරහවපත්තු ප්‍රදේශයේ ගොවීන් අප සමග පැවසුවේ බලධාරීන්ගේ අවධානය කඩිනමින් මෙම ගැටලුව වෙත යොමු විය යුතු බවයි. මේ අතර කෘෂිකර්ම බලධාරීන්ගේ උපදෙස් අනුව බඩේනකු වගාවේ නිරත වී මේ වන විට අසරණ තත්ත්වයට පත්වූ ගොවීන් පිරිසක් පිළිබඳව අනුරාධපුර පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් වාර්තා වනවා. කෘෂිකර්ම බලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පෙරකන්න රැස්වීමේදී ගොවීන්ට උපදෙස් දී ඇත්තේ වී ගොවිතැනට වඩා අතිරේක භෝග වගාව ලාභදායී බවයි. ඒ අනුව පදවිය ප්‍රදේශයේ ගොවීන් අක්කර 100ක පමණ බඩේනකු වගාවට යොමු වන්නේ වැඩි ආදායමක් අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් කෘෂිකර්ම බලධාරීන්ගේ උපදෙස් මත පෞද්ගලික සමාගමකින් තමන් මෙලදීගත් බඩේරඟු බීජ මෙතෙක් පැලවී ඇත්තේ 10% පමණක් බව ගොවීන් පෙන්වා දෙනවා. මේ මුල් හිටෝපුම පැල තමයි මේ ඉස්සල්ලා. ඒම ඇවිල්ලා පාළු හිටෝ. මේ පැලේ සාර්ථක වෙන්නේ මේ වගේ. මේ පැල සම්පූර්ණම හිටෝපුවා. ඉතින් මේ වගේ පැලයක් අපිට ගන්න බෑ තාම වෙනකම්. මොකද අපි තිබ්බ තේසතම නැති වුණා වගේ වැඩක් තමයි මේ උනේ. අපේ රැකියාව කොවිද? ඒකත් අපිට නැති වෙනකොට මෙහෙම වෙනකොට අපිට වහ බිල මැරෙන්න තමයි මේ වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙනහල් දුන්න ඒ බීජ මේවා පැල නොවීම තුල වඩාත් අසිරුතාවයට පත් වෙලා තියෙනවා. වගා කරන දේ පැල වෙන්නේ නැත්නම් මොකද්ද අපි කරන්නේ? ඒකින්ද හොයලා බලලා අපිට සහනයක් සලස්සන්න කියලා ඉල්ලා සිටිනවා.
CCTV කැමරාවේ සටහන් වූ මාලකොල්ලය. එතත් අප වාර්තාකරු පැවසුවේ එහි සිටි දිවවරින් සිව් දෙනා මුදා ගැනීමට හැකි වූ බවයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඊයේ පෙරවරුවේ හලාවත මොයින් මුහුදු ගිය හලාවත බෙදවත්ත ගම්මානයේ දිවවරයන් සිව් දෙනෙකු සිටි දිවර යාත්‍රා දෙකක්. ඊයේ අලුයම් කාලයේ කුණාටුවකට හසුවීමෙන් මෙම යාත්‍රා අනතුරට ලක්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරට පත් දිවවරයන් මුදා ගැනීම සඳහා දිවර යාත්‍රා 8ක් දීමට ගිය බවයි. බෝට්ටු දෙකක් පෙරලලා තියෙනවා. ඒක බෝට්ටුවක් තමයි දැන්ට හම්බෙලා තියෙන්නේ. මේ බෝට්ටු දෙකේ ජීවිත දෙක බේරගෙන තියෙනවා. බෝට්ටුව ගන්න බැරි වෙලා තියෙන්නේ. 8ක් හොයන්න ගිහිල්ලා තියෙනවා. අර බෝට්ටුව තාම එක බෝට්ටුවකටවත් හම්බෙලා නැහැ. දැන් බෝට්ටු 6ක් හරවලෙනවා. තව බෝට්ටු දෙකක් මූදේ හොයනවා. අනෙක් යාත්‍රාවේ සිටි දිවරයන් දෙදෙනාද අද පෙරවරුවේ බේරා ගැනීමට හැකි වුණා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් දෙදෙනා රබර් ටියුබ් එක ආධාරයෙන් මුහුදු සතපුම් 12ක් පමණ වෙරළ දෙසට පාවෙමින් පැමිණ ඇති බවයි. එහිදී ප්‍රදේශවාසී දිවරයන් විසින් අනතුරට පත් වූවන් බේරාගෙන තිබෙනවා. අනතුරට පත් වූ දිවරයන් දෙදෙනා මේ වන විට හලාවත මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවක්. එහෙත් හොරණ වවුලුකල ගම්මානයේ පදිංචිකරුවන් නිරන්තරයෙන් පානීය ජලය හා නිසි මාර්ග පහසුකම් නොමැතිකමින් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින පුවතක් අපට වාර්තා වුණා. අද රතු මිනිත්තුවේ අවධානය ඒ පිළිබඳවයි. රතු මිනිත්තුව හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට ඈත් වවුලුකල ග්‍රාම සේවා වසමේ පදිංචි නිවාස 300ක පමණ පදිංචිකරුවන් නිරන්තරයෙන් පානීය ජලය හා නිසි මාර්ග පහසුකම් නොමැතිකමින් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා. ගම්මුන් පෙන්වා දෙන්නේ Taman කඳු සහිත ප්‍රදේශයක ජීවත් වන බැවින් පානීය ජලය සපයා ගැනීම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බවයි. මේ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන්ව දැනුවත් කළද මෙතෙක් ඔවුන්ගේ අවධානය Taman වෙත යොමු නොවූ බව ඔවුන් පවසනවා. අපේ මේ වවුලකල ජනපදයට වතුර ටික නෑ, පාරවල් ටික නෑ. මේ වවුලකල ජනපදයේ තේරීපත්ති മന്ത്രി ගොල්ලන් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්වත් මේ ගැන සලකලා බලන්නේ නැහැ. මම නිඳ කපලා තියෙන්නේ. නිඳේ වතුර පායන කාලයට අඩු වෙනවා. ඒ නිඳෙන් පවුල් 4ක් 5ක් වතුර ගෙනියනවා. පායන කාලයට මඩ ටික හූරලා අරගෙන පෙරලා අරගෙන යනවා සමහර ගෙවල් වල. ඒ තරම් අසන්න තත්ත්වයකයි අපි සිටින්නේ. අවුරුදු 15ක් විතර එනවා අපි ඇවිල්ලා. තාම අපිට වතුර නෑ. පාරවල හරියට නෑ. වතුර දෙන්න තමයි බලාපොරොත්තු වෙන ගෙවල් අත්හැරලා දාලා ගිහින් තියෙන සෙනක ගොඩක් වතුර නැති හින්දා අපේ නංගිලා මල්ලිලා ගොඩාක් මහන්සි වෙන ඉස්කෝලේ ඇවිල්ලා වතුර ගේන්න යන්න. අපේ අම්මලා තාත්තලා ගොඩාක් දුක් විඳලා තමයි වතුර ගේන්න යන්නේ. ගොඩාක් උදේට හැමදාම ඉස්කෝලේ යන්න සමහර දවස්වලට වතුර නැහැ. ගොඩාක් පල්ලෙහා යන්න ඕනේ. මූණ හොඳ නැහැ. හින්දා ඉස්කෝලේ යන්න සමහරක් වෙලාවට පරක්කු වෙනවා. ඒකනේ අපිට මේ ඇඬෙන්නේ. වතුර නැතුව මේ ළමයි දුක් විඳිනවා. වතුර නැතුව වතුර ගේන්න විදියක් නැතුව ඔය වීල් බැරක් දාගෙන වතුර අරන් එනවා. වතුර ටික තමයි ප්‍රධානම දෙයක් මිනිහාගේ. ඉතින් ඒක නැති පළාතක අපි කොයිතරම් දුක් විඳිනවද වතුර නැතුව. ඔබතුමන්ලාට මේකට මුල් වෙලා කවුරු හරි කෙනෙක් වතුර ටිකක් දෙනවා නම් ජාතිත් පින්වයි තියෙනවා. මට කියන්න තියෙන්නේ ඒකයි. වවුලුකල ගම්මානයට ජලය සැපීම සඳහා ජල ටැංකියක් ඉදිකැරුණද එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට හැකිව නැහැ. මේක දැන් ඔහේ වැහි වතුර පිරිපිරි තියෙනවා. දැන් අපි ඔය මේ මාළු දාලා ඉන්නේ. නැත්තම් ඩෙන්ගුනේ. පානීය ජල ගැටලුවට අමතරව වවුලුකල වැසියන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ සිය ගම්මානයට පැමිණීමට නිසි මාර්ග පහසුකම් නොමැති වීමයි. මහත්තුරුනි මං කියන දේ අහන්න මේ පාර කැඩිලා පාරේ යන්න එන්න බෑ අතපය කැඩලා යනවා වැහිලා රැයකට යන්නත් බෑ දවල්කට යන්නත් බෑ පොඩ්ඩක් අහක බැලුවොත් ඉවරයි ඉතින් මොකද කරන්නේ මේ පාර අපිට හදලා දුන්නොත් ලොකු දේශපාලනඥයෝ ඡන්දේ ගන්න විතරයි ඕනේ මේව කරන්නේ අපි වවුලුකල ගම්මානයේ වැසියන්ගේ මූලික අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන් රතු මිනිත්තුව ඇස් ඇරෙන දැනට පාලනය කර ඇති COVID-19 වසංගත තත්ත්වය මෙරටින් තුරන් වනතුරු සෞඛ්‍යංශ විසින් ලබා දුන් උපදෙස් මහජනතාව තවදුරටත් පිළිපැදිය යුතු බවට යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරරුවේ මල්ලතු අස්කිරි මහනාහිමිරුන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී.
යොද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ ප්‍රථමයෙන් මල්ලතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. යොද හමුදාපතිවරයා මල්වතු අනුනායක දිමුල් කුඹුරේ විමල ධම්මහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. ඔබතුමා මේ රටට කළ සේවය සහ කරන සේවය පුනා කියන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට එහෙම නොකියා ඉන්න බෑ. නැත්නම් අපි ගුණමකු අය බවට පත් වෙනවා. ඒ නිසා මේ රට, මේ ජාතිය, මේ ආගම බේරා ගැනීමට උපන් පුද්ගලයෙක් හැටියට අපි දකින්න ගෝඨාභය ජනාධිපතිතුමා අමතක කරන්නට බෑ. මහින්ද එකල හිටපු ජනාධිපතිතුමා අමතක කරන්නට බෑ. මේ රට රැකදුන්න, ජාතිය රැකදුන්න, ආගම රැකදුන්න පුද්ගලයා හැටියට ඉතිහාසයේ ලියවෙනවා ඇති. පසුව අස්ගිරි මහා විහාරයේ වෙත පැමිණි යුද හමුදාපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අපගේ ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල සේවයේ නියුතු සිටින අයවලුන් ශ්‍රී ලංකාවට ඒමට ඉල්ලීම් කරනු ලැබුවා. ඒ අනුව රජය යම්කිසි සැලසුමකට අනුව ශ්‍රී ලාංකිකයන් රටට ගෙන්නාගනු ලැබුවා. ඉදිරියටත් ගේන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නායවලුන් අතරින් කොවිඩ් ආසාදිතයන් විටින් විට අපිට හමු වෙනවා. ඉතින් මෙහිදී ඔවුන් අනිකුත් පුද්ගලයන් එක්ක ගැටෙන හින්දා අපිට මේ කොවිඩ් සම්පූර්ණ සමාජයෙන් ඉවත් කරයි කියන වචනේ කීමට හැකියාවක් නැහැ. තවදුරටත් විදේශ රටවල වලින් එන කට්ටියන් හින්දා ජනතාවගේ වගකීමක් වෙනවා. තවදුරටත් ඒ කොවිඩ් වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි දකිනවා පසුගිය දින කිහිපෙදි විශේෂයෙන්ම කොවිඩ් රටෙන් සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතාගෙන මාස්ක් එකක් දාන්න නැතුව, ශාරීරික දුරස්ථභාවයන් රැක ගන්න නැතුව කොවිඩ් ලංකාවේ තිබෙත් නැහැ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකිනවා. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්වයක්. ඒ විය යුතු නැහැ. මන්ද මේ රටේ කොවිඩ් ආසාදිතයන් සමාජය තුළ නැතු වුණත් රෝහල්වල සිටිනවා. මොරටුව ලුණාව වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ නිවෙස් තුළට මුහුදු රළ පැමිණීම හේතුවෙන් ජීවිත අවදානමක් මතුව තිබෙනවා. එම ජනතාව ඉල්ලා සිටින්නේ කඩිනමින් තමන්ට ආරක්ෂිත නිවෙස් ලබා දෙන ලෙසයි. මොරටුව ලුණාව මුහුදු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට පවුල් 50කට අධික සංඛ්‍යාවක් ජීවත් වනවා. දීවර කර්මාන්තය මෙන්ම විවිධ කුලී රැකියාවල නිරත වෙමින් සිය ජීවිකාව සරි කර ගන්නා මොවුන් සියල්ලන්ම අඩු ආදායම්ලාභීන්. හිසට සෙවණක් ලෙස තනාගත් තම නිවෙස් මුහුදු රළ මගින් දියමට රැගෙන යාමට උත්සාහ කිරීම හේතුවෙන් මේ ජනතාව මේ දිනවල මුහුණ දෙන්නේ දැඩි අසීරුතාවයකටයි. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ රත්මලාන ගල්කිස්ස මුහුදු ප්‍රදේශයන්ගෙන් වැලි ලබා ගැනීම මෙලෙස මුහුදු රළ නිවෙස් වෙතට පැමිණීමට හේතුව වී ඇති බවයි. මීට කලින් මේ වගේ දෝර ගැහුවේ නැහැ. රත්මලාන ගල්කිස්ස දිහා වැලි ගත්තන් අපි හිතනවා ඒ වැලි ගත්තු ඉඳ තමයි දැන් මේ ගමන මෙච්චර දෝර ගැහුවේ කියලා. අර සුනාමියටත් වඩා දෙයක් තමයි මේ දැන් වෙලා තියෙන්නේ. ඊයේ උළු පරුප්පු ඇතිලිය. මේ පරුප්පු ඇතිලිය පෙරලෙන්න ගැහුවා දෝරයක්. ඉතින් අපිට කන්න තියනවද? මුහුදු රළ ඇවිල්ලා ගෙවල් ඇතුළට ගහලා ඒවා ඔක්කොම තියෙන පිගන් කෝප්පද හැමදේම විනාශ වෙලා තියෙන්නේ අපේ ගෙවල් ඇතුළේ තියෙන දේවල්. අපි බොහොම දුකෙන් ජීවත් වෙන වැල්ලේ අවුරුදු 8 ගානක් වෙනවා වැල්ලට ඇවිල්ලා මේ ගේ හදලා අවුරුදු 28ක් වෙනවා. පිටි කෑලි ඇතුළේ ගියා. කෑල්ල මුහුදට ගියා. කපාර. ඔවුන් පවසන්නේ අවස්ථා කිහිපයකදීම Taman මුහුණ දෙන මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි. ජීවිත අවදානමෙන් දිවිගෙවන මෙම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම හිසට ආරක්ෂිත නිවසක් ලබා දෙන ලෙසයි. නුරා පාර්ලිමේන්තුව ළඟ ඉඳලා නුරා ස්ටේෂන් දක්වා මීටර 30 සම්පූර්ණයෙන්ම අවදාන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. අගමැතිතුමාට ජනාධිපතිතුමාට ඉල්ලා සිටිනවා මේ ගැන ඉක්මනින් හොයලා මේ ගෙවල් ඡන්දෙන් ඉස්සලා ලබා කොයි මොහොතේ කාගේ ජීවිතයක් නැති වෙයිද දන්නේ නැහැ. ජීවිතයක් නැතුනට පස්සේ දීලා වැඩක් නැහැ නේ. කාමසේකයලා කියන මේ ආරක්ෂක ස්ථානයකට යන්නලු අපිට. ඒගොල්ලෝ කරන් දෙයක් නැහැ කියලා. පොලිසියට ගියාම පොලිසියෙන් කියනවා ඒගොල්ලොන්ට කරන් දෙයක් නැහැ පොලිසිය ආගිලා අපි මොනවා කරන්නද කියලා. පස්සේ ආදිසික මණ්ඩලෙක් කියනවා දැන් මොනවක් කරන්න බෑ. එතරම් දුකක් ඉඳලා මගලාගත්ත ගේ වාතය මාසලට පිස්සි දෙන බුදු බවත් වෙනවා මට ගයක් කරන් දෙන්න කොහෙන් හරි. අතීතයේ පැවති විශ්මිත කැටයම් කලාවට නව අරුතක් සපයන්නට උත්සාහ දරන යතිවරණන් වහන්සේ නමක් පිළිබඳව කල්පිටියෙන් ඇසෙන කතාවක් මේ.
කල්පිටිය කන්දකොළිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැඳිවැවේ දියසේන හිමියන් බුද්ධ ධර්මයට අමතරව ශෛලමය කැටයම් කලාවටද උපන් හපන්කම් දක්වනවා. උන්වහන්සේ මෙරට ප්‍රචලිත නිර්මාණ රැසක් මෙන්ම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දළදා පෙරහැරේ ගමන් ගන්නා මංගල හස්තිරාජයා ශිව දේවරූප වැනි නිර්මාණයන් රැසක් මේ වන විට නිර්මාණය කර තිබෙනවා. මේ නිර්මාණ සියල්ල සිදු කිරීමට අවශ්‍ය පාෂාණ වර්ග සොයා ගැනීමට උන්වහන්සේ ගලේවෙල දේවහුව ප්‍රදේශයට පැමිණෙන බව අපත් සමග සඳහන් කළා. කල්පිටිය නගරය වෙත ගමන් කරනා විට දකින බුද්ධ ප්‍රතිමා ඕනෑම අයෙකුගේ සිත් සනහන බව නොරහසක්. මෙම නිර්මාණ අතුරින් විශාල බුද්ධ ප්‍රතිමා සකසන්නට දායකත්වය සපයා ඇති මේ යතිවරයාණන් නෙලන කැටයම් බැලූ බැල්මට නෙත් වසඟ කරවන සුළු ඉතා මනරම් නිර්මාණයන් වනවා. කැටයම් කලාව පිළිබඳ හසල දැනුමක් සොයා යන මේ යතිවරයාණන් රටට මහත් සම්පතක් වන්නේ ඈත ඉතිහාසයට උරුමකම් කියන පෞරාණික දායාද රැක ගැනීමට හැකිවීම හේතුවෙන්. මේ ගල් කැටයම් කලාව පිළිබඳව කුඩා අවදියේ සිටම මා තුළ පැවතුනේ ඉතාම වටිනා උනන්දුවක්. ඊට හේතු වුණේ පොළොන්නරු රාජධානියේ පරාක්‍රම සමුද්‍රයේ ඉස්මත්තේ උපන්න අපි පුංචි කාලේ සෙල්ලම් කරන්නට ගියේ ආර රාජධානියෙන් රටබුන් නගරය අතරට තමයි. පහු කාලීනව මට ආසාවක් ඇති වුණා මොනියම් ආකාරයෙන් හෝ මේ වැනි නිර්මාණයක් කළ යුතුයි කියන එක. ඉන්පසුව මම ගල් කැටයම් කලාව සඳහා භාවිතා කරන ආයුධ මෙවලම් මොනවද කියන එක හඳුනාගත්තා. විශේෂයෙන්ම ඉන්දියාවේ අක්ෂරදාන ටෙම්පල්, ඒ වගේම බුද්ධ ගයාව, බරණැස ආදී ස්ථානවල තියෙන කැටයම් කලාවන් තරමක් අධ්‍යයනය කළා. මෙරට දායාදයන් පිළිබඳ මෙරටට පමණක් නොව ලොවටම කියාපෑමටත් මේ යතිවරයාණන් අමතක කර නැහැ. දැනට කොරවක් ගල් බුද්ධ ප්‍රතිමා කීපයක්, විශේෂයෙන්ම එක් බුද්ධ ප්‍රතිමාවක් මේ වෙන විට මහා බ්‍රිතාන්‍යයේ නීතිඥ මහත්මයෙක් රැගෙන ගිහිල්ලා එහි තැන්පත් කරලා තිබෙනවා. ඊට අමතරව ඉන්දියාවේ කීප පොලක මා විසින් නෙළපු කුඩා පිළිම කීපයක් තියෙනවා. දැන් තවත් දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රියේ 10 සිට හෙට පස්වරු 4 දක්වා පැය 18 කාලයක් කොළඹ 13, 14 සහ 15 වෙනි ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිට වන බව ජාතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය පවසනවා. බැඳුම් කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ගොනු කළ පෙත්සම් ඊයේ අභියාචන අධිකරණයේදී සලකා බැලුණා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අභියාචන අධිකරණයට දැනුම් දුන්නේ අදාළ චෝදනා වාරන්තු නියෝගයක් නැතිව හෝ අත්අඩංගුවට ගත හැකි ඒවා බවයි. ඕමන්ත ඒනවේ මාර්ගයේ 190 කණුව අසල ප්‍රදේශයේදී කොළඹ සිට යාපනයේ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් බස් රථයේ සිටි 13 දෙනෙකු තුවාල ලබා ඕමන්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් අනුව ආදිවාසී ගම්මානය දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යලි විවෘත කර තිබෙනවා. ඒ ආදිවාසී චාරිත්‍රානුකූලව කිරිකොරා ශාන්ති කර්මය සිදු කර සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුවයි. මඩකලපුව ආර්යන්පති කාලියම්මාන් කොවිල පාරේදී කාන්තාවකගේ ගෙළමෙදි රන්මාලයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සොරා ගන්න ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරුව එම ආරක්ෂක කැමරා දර්ශන උපයෝගී කරගනිමින් කාත්තන්කුඩි පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අරලගංගුල පිහිටි මහල් 3කින් යුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා. හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය විසින් වතුකම්කරුවන් බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දී තිබෙනවා. රටවටා හිරෝ. දැන් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. අමරිකානු හමුදා විසින් පාකිස්තානයේදී අල්කයිඩා ත්‍රස්තනායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම ගැන Taman ලැජ්ජා වන බවත් ඔසාමා බින් ලාඩන් ජීවිතක්ෂරපත් නොවූ අතර ඔහු ජීවිතය පූජා කළ බවටත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් පාර්ලිමේන්තුවේදී ඊයේ සිදු කළ ප්‍රකාශයකට බොහෝ පිරිසකගේ විරෝධයක් එල්ල වී තිබෙනවා. ओसामा बिन लादेन को आज शहीद डिक्लेयर कर दिया वो अव्वल और आखिर दहशतगर्द था. 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ ආර්ථික මර්මස්ථාන 4කට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු වූ ඔසාමා බින් ලාඩන් 2011 වසරේදී පාකිස්තානයේ ඇබටාබාද් හිදී ඇමරිකානු විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුරදී ජීවිතක්ෂයටපත් වුණා. හිමාල ඉන්දු චීන දේශ සීමාවේ ගල්වාම් නිම්නයේ ආශ්‍රිත ප්‍රදේශයේ චීනය විසින් ඉදිකිරීම් සිදු කර ඇති බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණ වී තිබෙනවා. ඇමරිකාවේ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් විසින් පළ කර ඇති අදාළ ඡායාරූප වලින් ලඩාක් ප්‍රදේශයේ හමුදා කඳවුරු වලට සමාන ඉදිකිරීම් දක්නට ලැබෙනවා.
පසුගිය මාසයේදී ඉන්දියාව සහ චීනය අතර ගුටිබැට හුවමාරුවක්ද උද්ගත වූ අතර එහිදී ඉන්දිය හමුදා බටින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් පාකිස්තානය හෝ ඉන්දියාව අදාළ චන්ද්‍රිකා ඡායාරූප සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. අමරිකාවේ ස්පේස් ඇඩ්වෙන්චර්ස් සමාගම සමග ඇති කරගත් නව ගිවිසුමකට අදාළව රුසියාවේ පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් 2023 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එපිට සංචාරයේ නිරත වන්නට ඉතිහාසයේ ප්‍රථම වරට පෞද්ගලික සංචාරකින් දෙදෙනෙකු රැගෙන යාමට තීරණය කර තිබෙනවා. එලෙස අභ්‍යවකාශයේ ඇවිද යාම සඳහා අදාළ පෞද්ගලික සමාගම එක් සංචාරකයෙක් සඳහා නියම කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100ක්. මීට පෙරද අදාළ රුසියානු අභ්‍යවකාශ සමාගම පෞද්ගලික සංචාරකයන් 8 දෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් තිබුණා. නිර්තතික චීනයේ යුවන් ප්‍රාන්ත පොලිසිය විසින් වසරකට ආසන්න කාලයක් තුළ වැටලූ මද්‍රව්‍ය ටොන් 7.2ක් සෙල්සියස් අංශක 2000කට අධික උෂ්ණත්වයකදී විනාශ කර දැමීමට මෙලෙස පියවර ගත්තා. ඒ මද්‍රව්‍ය හා නීති විරෝධී ජාවාරම් වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්. ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පියාසර කරමින් තිබේදී මතු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එරට හර්යානා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක් මත හදිසි ගොඩබෑමක් සිදු කරන අයුරු ඉන්දිය මාධ්‍ය මෙලෙස වාර්තා කළා. එංගලන්තයේ ග්ලාස්ගෝ ප්‍රදේශයේ ඊයේ සිදු වූ පිහියනුමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු 6 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අදාළ පිහියනුම සිදු කළ සැකකරු ස්කොට්ලන්ඩ් පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ලොව වටා හිරු මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.